ආයුබෝවන් දුවේ පුතේ අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ කෘෂිකර්ම හා පරිසර අධ්‍යයන ශාඛාව මගින් 2021 වර්ෂය සඳහා නිකුත් කරලා තියෙන උසස් පෙළ කෘෂි විද්‍යාව ආදර්ශ ප්‍රශ්න පත්‍රය. මෙහි පළවෙනි ප්‍රශ්න බහුවර්ණ ප්‍රශ්න 25 අපි කලින් දවසේ සාකච්ඡා කළා. එවනම් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 26 වෙනි බහුවර්ණ ප්‍රශ්නයේ සිට. මම හිතනවා ඔයගොල්ලෝ පිළිතුරු සපයලා ඇති කියලා නේද? හරි බලමු 26 වෙනි ප්‍රශ්නය. කුඩා ගෙවත්තක් වී පුද්ගලයෙකුට සුළු පරිමාණ ව්‍යාපාරයක් ලෙස බීජාර්ථාපල් නිපදවීම සඳහා යොදාගත හැකි ගොවීන් අතර ජනප්‍රිය ක්‍රමය වන්නේ. මෙතනදී මොකද්ද මේ අහන්නේ? කුඩා ගෙවත්තක් වී පුද්ගලයෙකුට. ඒ කියන්නේ පුද්ගලයෙක් ඉන්නවා යාට කුඩා ගෙවත්තක් තියෙනවා. ඒකට මේ යාට මේ අර්ථාපල් නිපදවන්න වගා ගන්න පුළුවන් ප්‍රදේශයක තමයි යා ජීවත් වෙන්නේ. සුළු පරිමාණ කුඩා ව්‍යාපාරයක් ලෙස තමයි මේ බීජ අර්ථාපල්. එන අර්ථාපල් වගාව සඳහා අවශ්‍ය වෙන රෝපණ ද්‍රව්‍ය තමයි යා නිපදවන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා යොදාගත හැකි ගොවීන් අතර ජනප්‍රිය. ජනප්‍රිය කියන්නේ මේක එහෙමනම් මේ ලංකාවේ ගොවීන් විසින් භාවිතා කරන ගොවීන් අතර ප්‍රචලිත ජනප්‍රිය ක්‍රමවේදයක්. මෙතන බලන්න මේ පුතේ මේ දීලා තියෙන උත්තර ඔක්කොම සිරස් වගාව මලු පාවෙන වගාව ඒසික අවශෝෂණ වගාව එල්ලෙන බඳු මේ ගොඩක් ඒවා මේ නිර්මාංශු වගාව සම්බන්ධයෙන් තමයි දීලා තියෙන්නේ. අපි දන්නවා නිර්මාංශ වගාව කියන්නේ පස් රහිත වගා ක්‍රමවේදයක්. මෙතනදී නිර්මාංශ වගාව අපි කොටස් තුනකට බෙදෙනවා. පළවෙනි එක තමයි පෝෂක ද්‍රාවණ තුල වගාව, දෙවෙනි එක ඝන මාධ්‍ය තුල වගාව, තුන්වෙනි එක භාගත වගාව. මේ පෝෂක ද්‍රාවණ තුල වගාව තමයි අපි ජල රෝපිත වගාව කියලා කියන්නේ. නැත්නම් හයිඩ්‍රොපොනික්ස් කියලා කියන්නේ. ඝන මාධ්‍ය තුල වගා කිරීමකුත් කරනවා වාගත වගාව. මෙතනදී මේ බලන්න මේ බීජාර්ථාපල්. මේ බීජාර්ථාපල් නිපදවීමේදී ගොවීන් අතර ජනප්‍රිය ක්‍රමයේ මේ වාගත වගාව යටතේ මේ බීජාර්ථාපල් නිපදවීම. එවනම් මෙතනදී පිළිතුර වෙන්න ඕනේ හතරවෙනි පිළිතුර. වාගත වගාව කියන එක. ඊළඟට බලන්න 27 වෙනි ප්‍රශ්නය. පාසලේ ගෙවත්තක වූ කරවිල වැලක ශාක පත්‍රවල නාරට ඉතිරි කර කාදවීම නිසා එම පත්‍ර දැලක ස්වරූපයෙන් දිස්විය. මෙතන කියන්නේ මේ දැන් පත්‍රයක් තියෙනවා මේ පත්‍රය නේද? මේක සම්පූර්ණයෙන්ම මේ කාලා තියෙනවා. ඒ කාලා මේ නාරට විතරයි තුලා තියෙන්නේ. ඒ කියන්නේ මැද මාංශල කොටස් සියල්ලම ආහාරයට අරන් තියෙනවා කියන එක තමයි මෙතනදී කියන්නේ. හරි එහෙනම් අපි බලමු මොකක්ද අහන්නේ කියලා. පත්‍ර දැලක ස්වරූපයේ දිස්ය මෙම හානිය සිදු කර ඇති පලිබෝධකයා. මේ හානිය සිදු කර ඇති පලිබෝධකයාත් මම මෙතනදී අහන්නේ. පලිබෝධකයෙක් කියන්නේ කවුද? පලිබෝධකයෙක් කියලා කියන්නේ දුවේ පුතේ මිනිසා විසින් වගා කර ඇති භෝගයකට. එහෙම නැත්නම් මිනිසා විසින් ඇති කරනු ලබන සතෙකුට. එහෙම නැත්නම් මිනිසා විසින් ගබඩා කරලා තියෙන ඇති ද්‍රව්‍යයකට. නේද? එහෙම නැත්නම් මිනිසාට ඒ හානි පමුණුවන කෘමියෙක් තමයි මේ පලිබෝධකයෙක් කියලා හඳුන්වන්නේ. එහෙම නැත්නම් කෘමියෙක් නෙවෙයි අපි කියනවා සත්වේකෝ සත්ත්ව කාණ්ඩයක්. මේ පලිබෝධකයෙක් කියලා කියන්නේ. මම නැවත තවත් කිව්වොත් මේ පලිබෝධකයෝ කියලා කියන්නේ පලිබෝධකයෙක් කියලා කියන්නේ මිනිසාට එහෙම නැත්නම් මිනිසා විසින් වගා කර ඇති භෝගයකට එහෙම නැත්නම් මිනිසා විසින් ඇති කරනු ලබන සත්‍යයකට එහෙම නැත්නම් මිනිසා විසින් ගබඩා කරලා තියෙන ඒ ධාන්‍ය වගේ දේවල් අපි ගබඩා කරලා තියෙන දෙයකට ආර්ථික වශයෙන් හානියක් පමුණුවන යම් සත්‍යයකෝ සත්ත්ව කාණ්ඩයක් අපි හඳුන්වනවා පලිබෝධකයෙක් කියලා. මෙතනදී බලන්න අහන්නේ මොකද්ද? මේ හානිය සිදු කරලා තියෙන අපි අර කලින් සඳහන් කරලා තියෙන හානිය සිදු කරලා තියෙන පලිබෝධකයා ගැන තමයි අහන්නේ. දැන් මෙතනදී බලන්න එපිලැග්නා කුරුමිනියා කියලා තියෙනවා. ඉතින් එපිලැග්නා කුරුමිනියා තමයි මේ හානිය සිදු කරන්නේ. මේ එපිලැග්නා කුරුමිනියා තමයි මේ පත්‍රවල මේ මාංශල කොටස් කාලා දාලා මේ පත්‍රයක දැලක ආකාරයට ඒ නාලටි කොටස් ඉතුරු වෙන විදිහට ඒ කාලා හානිය සිදු කරන්නේ. ඊට පස්සේ තියෙනවා මේ පැලමැක්කගේ. මේ පැලමැක්කගේ හානිය විශේෂයෙන්ම අපිට දකින්න ලැබෙන්නේ මේ වී වගාවේදී. එතකොට මේ පැලමැක්ක කරන්නේ පාත්‍ර සූරලා යුසෝරා බීම තමයි මේ පැලමැක්ක විසින් සිදු කරන්නේ. එතනදී මේ පැලමැක්කගේ හානිය විශේෂයෙන්ම මේ යලකන්නේ මේ වී වගාව ප්‍රමාද වෙලා. මේ යලකන්නේ වගාව ප්‍රමාද වුණොත් මේ පැලමැක්කගේ හානිය විශේෂයෙන් වැඩි වෙනවා.
ඒ වගේම තමයි මේ වී වගාවේදී ජල හිඟයක් ඇති වුණොත් එහෙම මේ පැලමැක්කගේ හානිය වැඩි වෙනවා. ඊළඟ ඉන්නවා පිටි මකුණක්. පිටි මකුණ ඔයගොල්ලෝ දන්නව නේද? එතකොට මේ පිටි මකුණ නම් දැකලා තියෙනවා මේ ඉසෝරා වීම තමයි මේ පිටි මකුණ විසින් සිදු කරන්නේ. ඊළඟ ඉන්න කූඩිත්තා. එතකොට මේ කූඩිත්තා ඉසෝරා වීම තමයි කරන්නේ විශේෂයෙන්ම අපි දන්නවා මේ කූඩිත්තා විසින් මේ වෛරස් රෝග ආදිය පතුරවා හරිනවා. ඊළඟ ඉන්නවා ඉල් මැස්සා. ඉල් මැස්සා කරන්නේ මේ පළතුරු විශේෂයෙන්ම එළවලු නේද? එළවලු. ඉල් මැස්සා එළවලු. ඒ රපටි කාලේ විදලා එයා විතර දානවා. ඒ විතර දැම්මම මොකද වෙන්නේ? ඒ වයින් එන කීටයන් විසින් ඒ ඵලයේ මාංශල කොටස් ආහාරයට ගන්නවා. ඒ හානි තමයි මේ අනිකුත් පලිබෝධකයන් විසින් සිදු කරන්නේ. එමනම් මේකට උත්තරේ එන්න ඕනේ 27 එපිලැග්නා කුරුමිනියා කියන එක. 28 වෙනි ප්‍රශ්නේ බලන්න. පහත වගුවේ ශාක රෝග ලක්ෂණ හා රෝග කාරක කාණ්ඩය නිවැරදිව දක්වා ඇති පේලිය තෝරන්න. අපි දන්නවා මේ ශාක වලට බැක්ටීරියා, දිලීර, ඒ වගේම වෛරස්, නෙමටෝඩාවන්, ෆයිටෝප්ලාස්මා මේ වගේ විවිධ ජීවී කාණ්ඩ මගින් රෝග ඇති කරනවා. එතකොට මේ රෝගවල ලක්ෂණ අපිට දැනගෙන ඉන්න ඕනේ. ඒවා වැදගත් වෙනවා. බැක්ටීරියා මගින් සාමාන්‍යයෙන් රෝග ඇති කරාම මොනවාද අපිට දකින්න මේ ලක්ෂණ? මෘදු කුණු වීම, ඒ වගේම කොළ පුල්ලි, සනාල මැලවීම වගේ ලක්ෂණ අපිට විශේෂයෙන් මේ බැක්ටීරියා මගින් රෝග ඇති වුනහම දකින්න ලැබෙනවා. දිලීර වලින් ප්‍රාදේශීය පුල්ලි, පිළිකා, ඒ වගේම කුණු වීම, ඊළඟට අංගමාරය, මැලවීම වගේ ලක්ෂණ මේ දිලීර මගින් රෝග ඇති වුනහම මේ ශාකවල දක්නට ලැබෙනවා. වෛරස් වලින් මොනවද දක්නට ලැබෙන්නේ? වෛරස් වලින් විශේෂයෙන්ම හරිතක්ෂය. ඒ කියන්නේ මේ කොළ පැහැ නැතිවීම, කහ පැහැට හැරීම. ඊළඟ නෙක්‍රෝසිය ලප, මුදු ලප, රින් රොට් කියලා කියන්නේ මුද්දකාකාය ලප, මුදු, රින් රොට් වගේ ඒවා. පත්‍ර විචිත්‍රය, විශේෂයෙන් මේ විචිත්‍රය. ඒ හැඩයකට නැතුව මේ පත්‍රයේ කහ තැබිලි ඒ වගේ විවිධ වර්ණ කිසිදු හැඩයකට නැතුව ඇති වෙන එක තමයි අපි කියන්නේ පත්‍ර විචිත්‍රය කියලා. ඒ වගේම තමයි කොළ කොඩ වීම නේද? වෛරස් රෝගවල විශේෂ ලක්ෂණයක්. ඒ වගේම තමයි පත්‍රය උඩු හතට හෝ යටි අතට රෝල් වීමත් මේ වෛරස් රෝග නිසා ඇතිවන රෝග ලක්ෂණ. නෙමටෝඩාවන් නිසා නෙමටෝඩා අපි දන්නවා මේ පසේ තමයි මේ නෙමටෝඩාව ජීවත් වෙන්නේ. මේ නෙමටෝඩාව අර මුල්වල ඒ ගැට හදාගෙන මේ වතුර ජීවත් වෙලා මේ මූල පද්ධතියට හානි කරන එක අවහිර කරනවා. මූල පද්ධතිය අවහිර වෙනවා කියන්නේ ඊට පසුව මේ ශාකයට පෝෂක හා ජලය යොදා ගැනීමේදී විවිධ ගැටලු වලට මුහුණ පාන්න. පෝෂක හා ජලය නිසි ආකාරයෙන් ලබා ගන්න බෑ. එහෙම වුණාම මොකද වෙන්නේ? ශාකය දුර්වල වෙනවා. එහෙමනම් මේ මූල පද්ධතිය අවහිර වීම නිසා විශේෂයෙන්ම මේ නෙමටෝඩා හානිය දක්වූ ශාක කහ පැහැයටපත් වෙනවා. නේ කහ පැහැ. ඒ කොළ කහ පැහැට වෙලා තියෙන වගේම පත්‍ර මලානික වෙනවා. නිකන් මැලවිලා කියලා තේ මේ ජලය උරා ගැනීම අපහසුයිනේ. පසු මැරීමේ ඩයිබැක් කියන එකත් ගොඩක් වෙලාට මේ නෙමටෝඩා හානිය නිසා තමයි ඇති වෙන්නේ. මුල්වල ගැට ඇති වෙනවා. අවසානයේ මේක ධර්මම තත්ත්වයට යනකොට මේ මුල් කුණු වීම වෙලා මේ ශාකය සම්පූර්ණයෙන්ම මැරිලා යනවා. ඉතින් ඒ වගේ ලක්ෂණ තමයි මේ දකින්න ලැබෙන්නේ. එතකොට මේ ෆයිටෝප්ලාස්මා කියලාත් මේක සඳහන් වෙනවා. ෆයිටෝප්ලාස්මා වල ඵල සහ පත්‍ර ඵලනේ ෆයිටෝප්ලාස්මා නිසා පත්‍ර සහ පත්‍ර සහ ඵල කුඩා වීමක් සිදු වෙනවා. ඒ වගේම තමයි පර්ව කෙටි වෙලා එක තැන වගේ කොළ ගොඩක් එන්නේ. අන්න ඒ වගේ තත්ත්වයක් ඇති වෙනවා මේ ෆයිටෝප්ලාස්මා රෝගී තත්ත්වයන් නිසා. එහෙමනම් අපි ඒ කිව්වේ සාරාංශයක් විදිහට මේ විවිධ ජීවී කාණ්ඩමකින් නැති කරන රෝග නිසා ඒ ශාකවල දක්නට ලැබෙන ලක්ෂණ. දැන් අපි බලමු මේ දැනුම උපයෝගී කරගෙන අපිට මේ ප්‍රශ්නෙට පිළිතුරක් සොයා ගන්න පුළුවන්ද කියලා. බලමු. රෝග ලක්ෂණ වන පිළිකා අංගමාරය හරිතක්ෂය දිලීර. පිළිකා අංගමාරය කියන ඒවා නම් දිලීර තමයි හරිතක්ෂය කියන එක අපි කිව්වේ වෛරස් නිසා තියෙනවා කියලා. එහෙනම් ඒ පිළිතුර වැරදි. මුදු ආකාර ලප රින් රොඩ් හරිතක්ෂය කොළ කොට වීම හරි. මේ සියලුම දේවල් වෛරස් නිසා තියෙන්නේ. එහෙමනම් දෙවනි පිළිතුර නිවැරදි. ඊට පස්සේ 3 කොළ පුල්ලි පසු මැරීම මූල ගැටදී. එතකොට මේ කොළ පුල්ලි කියන එක අපිට හමුුනේ කොහෙද? බැක්ටීරියා නේද? පසු මැරීම කියන එක ඩයිබැක් කියන එක අපි කියේ නෙමටෝඩාවන් මූල ගැටදී. මුල් වල ගැට ඇතිවීම අපිට මේක අර රෝගයක් විදිහට මුල් වල ගැට ඇති වෙනවා ගැටදී ඇති වෙනවා. ඒක නෙමටෝඩා ලක්ෂණයක් කියලා කියන්න පුළුවන්. එහෙනම් මෙතන ජීවී කාණ්ඩ රෝගකාරක කිසිම දෙනෙක්ම සම්බන්ධ නම් ඒක නිවැරදි පිළිතුරක් නෙවෙයි. 4 පත්‍ර විචිත්‍රය වෛරස්.
මූල ගැටි දින අපිට මේ නෙමටෝඩ හානියක් විදිහට ගන්න පුළුවන් මූලවල ගැට ඇතිවීම කියන එක එතන කියවෙන්න ඕනේ අංගමාරය. එතකොට මේ අංගමාරය කියන එක දිලීර එන්නම් මෙතනත් එක ජීවී කාණ්ඩයක් නෙවෙයි. මෘදු ගුණ වීම කියන්නේ බැක්ටීරියා කැරට් වල එහෙම ඇති වෙන්නේ නේද? පිළිකා කියලා දිලීර කොළකොඩ වීම කියලා කියන්නේ වෛරස්. එවනම් එතන එක ජීවී කාණ්ඩයක් නෙවෙයි ජීවී රෝගකාරක ජීවී කාණ්ඩ කිහිපයක් සඳහන්. එහෙනම් දෙවන පිළිතුර තමයි නිවැරදි පිළිතුර විදියට ගන්න තියෙන්නේ. හරි එහෙනම් බලන්න 29 ආගන්තුක ආක්‍රමණශීලී වල්පැලෑටි පිළිබඳ ඇති පහත ප්‍රකාශ පිළිබඳ අවධානය යොමු කරන්න. ආගන්තුක ආක්‍රමණශීලී. මේ මොකද්ද මේ ආගන්තුක ආක්‍රමණශීලී කියන වචන දෙකෙන්ම අපිට යමක් වටහා ගන්න පුළුවන්. ආගන්තුකේ. ඒ කියන්නේ එයා එනම් පිට තැනකින් ආපු කෙනෙක්. එතන හිටිය කෙනෙක් නෙවෙයි. ඒක ආගන්තුකයෙක් කියන්නේ ආක්‍රමණශීලී. ආක්‍රමණශීලී කියන්නේ එතනට ඇවිල්ලා හානියක් කරනවා. එහෙමනම් මේ වල් පැලෑටි නේද? මේ වල් පැලෑටි කියලා කියන්නේ මොනවද අපි? ඒ භෝග ශාකයේ සමග භෝග ශාකයෙන් ලබා දෙන පෝෂක ජලය ඉඩකඩ නේද? ඒ දේවල් සමග මේ භෝග ශාකයේ සමග තරං කරමින් මේ භෝග ශාකයේ වර්ධනයට බාධා පමුණවන පැලෑටි තමයි වල් පැලෑටි කියලා හඳුන්වන්නේ. එතකොට මේ භෝග ශාකයට අපි ලබා දෙන මේ ජලය ලබා ගන්නවා, පෝෂක ලබා ගන්නවා, ඉඩකඩ ලබා ගන්නවා, ඉදුවෙලිය ලබා ගන්නවා නේද? එතකොට භෝග ශාකයේ වර්ධනය අඩාල වෙනවා. ඒ වගේම තමයි අහිතකර කෘමීන්ට වලිබෝධකීන්ට නවාතැන් සපයනවා. මේ වගේ මේ වල් පැලෑටි නිසා නොයෙකුත් අහිතකර දේවල් අපේ වගාවට සිදු වෙනවා. මොකද එහෙමනම් ආගන්තුක පිටින් පැමිණි ආක්‍රමණශීලී කාල හානියක් සිදු කරන මේ ප්‍රදේශයේ ව්‍යාප්ත වෙලා ප්‍රමුඛව වැඩෙන වල් පැලෑටිය භෝග ශාකයෙන් හානි පමුණවන ශාකයක්. එහෙමනම් ඒ පිළිබඳව තමයි මේ අහන්නේ ප්‍රකාශ තුනක් තියෙනවා. බලමු මේවේ හරි වැරදි මොනවද කියලා. කාර්යක්ෂම බීජ ව්‍යාප්ති ක්‍රම පෙන්වන අතර අහිතකර කාලතරණය කිරීමේ හැකියාවක් ඇත. මේවා මේ කාර්යක්ෂම බීජ ව්‍යාප්ති ක්‍රම. ඒ කියන්නේ යා සාධන බීජ ඉතාමත්ම කාර්යක්ෂම ලෙස ප්‍රදේශයේ පුරා ව්‍යාප්ත කරලා ඒ පැල විශාල සංඛ්‍යාවක් ඇති කරන ඒ වගේම තමයි යාට කාලතරණය කරන්න හැකියාව තියෙන සමයට ඒ මුල කැමුරට යනවා භූගත කඳන් තියෙනවා නේද? ඒ බීජ පරිසරය තුළ සැහැණ කාලයක් සුප්තව ගත කරනවා. මේ වගේ විවිධ ලක්ෂණ පෙන්වන සාර්ථකව කාලතරණය කරනවා. ඒක මේ ආගන්තුක ආක්‍රමණශීලී වල් පැලෑටි ලක්ෂණයක්. එමුනම් ඒ ප්‍රකාශය හරි. B යම් කිසි පරිසරික පද්ධතියක ජන්මලාභය ලබා එම ප්‍රදේශයෙන් වර්ධනය වී දිගු කාලීනව ව්‍යාප්ත වී එම ප්‍රදේශයෙන් පමණක් පැවැත්ම තහවුරු කර ගැනීමේ හැකියාව යුක්තය. මෙතනදී මේ ආගන්තුක කියන කතන්දරේ නෑ. ඒ ආගන්තුක ආක්‍රමණශීලීනේ. මේ කියන්නේ මේ ප්‍රදේශයේම යා ඉන්නවා කියන්නේ. මේ ප්‍රදේශයේම ජන්මය ලබනවා. මේ ප්‍රදේශයෙන් ව්‍යාප්ත වෙනවා නේද? මේ ප්‍රදේශය ගැනමයි කියන්නේ. එවනම් මේ ප්‍රකාශයෙන් මේ ආගන්තුක ආක්‍රමණශීලී කියන කෙනාට ගැලපෙන්නේ නැහැ. නම් B ප්‍රකාශයේ වැරදි. ඔන්න ඊළඟට තියෙන ආගන්තුක ආක්‍රමණශීලී වල් පැලෑටි කියන්නේ මොනවද කියන එක තමයි ඔය C ප්‍රකාශයේ තියෙන්නේ. බලන්න එක් ප්‍රදේශයක පරිසර පද්ධතියක ජන්මය ලබා වෙනත් ප්‍රදේශයක ඒ හා සමාන පරිසර පද්ධතියක් වෙත පැමිණ එහි වර්ධනය වී එම ප්‍රදේශයේ ජෛව විවිධත්වයට හානි කිරීමේ හැකියාව ඇත. ඔව් මොකක්ද මේ පුතේ මේ ජෛව විවිධත්වයට හානි කරනවා කියන්නේ? ඒක අපි කලින් කියුනේ නෑ නේද? ජෛව විවිධත්වයට හානි මේක ජෛව විවිධත්වයේ වැඩි කියන්නේ වැඩි විශේෂ ගාණක් ඒ ප්‍රදේශයේ ජීවත් වෙනවා. ශාක විශේෂ වැඩි ගාණක් තියෙනවා, සත්ත්ව විශේෂ වැඩි ගාණක් තියෙනවා නේද? උනා ජෛව විවිධත්වයේ වැඩි. හැබැයි මෙයා මොකද කරන්නේ? මෙයා මේ ප්‍රදේශය තුල ප්‍රමුඛව ව්‍යාප්ත වෙලා අර ශාක විශේෂ බොහොමයක් මේ ප්‍රදේශයෙන් තුරන් කරලා දානවා. ඒතොර එයා තමයි අනිත්‍යර හැදෙන්න බෑ. හැදෙන්න දෙන්නේ නැහැ. එහෙමනම් එයා ජෛව විවිධත්වයට හානි කරන ජෛව විවිධත්වය අඩු කරනවා. එහෙමනම් මේ C ප්‍රකාශයත් හරි. එහෙමනම් මෙතන නිවැරදි වෙන්නේ A හා C. එහෙම උත්තරයක් තියෙන්නේ පහින්. එහෙනම් පස්වන පිළිතුරු තමයි මෙතනදී නිවැරදි පිළිතුර විදියට ගන්න තියෙන්නේ. ඊට පස්සේ 30 බලන්න පලිබෝධ නාශකයක LD 50ගේ සම්බන්ධයෙන් ඇති පහත දැක්වෙන ප්‍රකාශ පිළිබඳව අවධානය යොමු කරන්න. මොකක්ද මේ පුතේ මේ LD 50 කියලා කියන්නේ? LD 50. LD 50ගේ කියලා කියන්නේ. LD 50ගේ කියලා කියන්නේ මේ පලිබෝධ නාශකයෙන් LD 50 කියලා කියන්නේ යම්කිසි පලිබෝධ නාශකයකින් කෘමි ගහණයක යම්කිසි පලිබෝධ නාශකයකින් කෘමි ගහණයක 50% ප්‍රමාණයක් විනාශ කිරීම සඳහා අවශ්‍ය වන රසායනික ද්‍රව්‍යයේ මාත්‍රාව. ඒ කියන්නේ අපි මෙහෙම ගත්තොත් මේ කෘමි ගහණයේ කිලෝග්‍රෑම් එකක ප්‍රමාණයක් විනාශ කර ගැනීම සඳහා අවශ්‍ය වන රසායනික ද්‍රව්‍යයේ ප්‍රමාණය මිලිග්‍රෑම් වලින් කිලෝග්‍රෑම් එකක් කෘමි ගහණයේ 1 කිලෝග්‍රෑම් විනාශ කරන්න අවශ්‍ය වෙන
රසායනික ද්‍රව්‍යයේ ප්‍රමාණය මිලිග්‍රෑම් වලින් දැක්වීම තමයි මේ LD 50G කියලා අපි හඳුන්වන්නේ. LD 50G කියලා හඳුන්වන්නේ. එතකොට මෙතනදී අපි මේ කෘමිනාශක ගැන කතා කරද්දී තියෙන ඉතා උග්‍ර විෂ සහිත සංයෝග, ඉතා උග්‍ර විෂ සහිත සංයෝග සහ උග්‍ර විෂ සහිත සංයෝග. මේ ඉතා උග්‍ර විෂ සහිත සංයෝග අපි කියනවා 1A කියලා, උග්‍ර විෂ සහිත සංයෝග අපි කියනවා 1B කියලා. අපි මේ සංයෝග වල ලේබලේ පහත රතු පාට තීරුවක් දක්වලා තියෙනවා. ඒ වගේම තමයි තව තියෙනවා මධ්‍යම විෂ සහිත ඒවා. ඒ බය ලේබලේ කහ පාට තීරුවක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා අඩු විෂ සහිත ඒවා. ඒ බය ලේබලේ තියෙන්නේ නිල් පාට තීරුවක්. ඒ වගේම තියෙනවා ඉතා අඩු විෂ. ඉතා අඩු විෂ ඒවා. ඒ බය කොළ පාට හෝ සුදු පාට තීරුවක් තමයි මේ ලේබලේ පහලින් දක්වලා තියෙන්නේ. එහෙමනම් මම මේ පලිබෝධනාශක ගැන පොඩි දේවල් ටිකක් කිව්වේ. අපි මීට වඩා ගොඩක් දේවල් මේ පලිබෝධනාශක පිළිබඳව ඉගෙනගෙන තියෙන විශේෂයෙන්ම කෘමිනාශක පිළිබඳව එහෙම නේද? හරි එහෙමනම් බලමු අපි මේ කතා කරපු ටික භාවිතා කරලා මෙතන උත්තරයක් ගන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම දැන් මේ කතා කරේ මේ LD 50G කියන එක සම්බන්ධයෙන් නේද? උග්‍ර විෂ සහිත සංයෝග 1A ලෙසද, ඉතා උග්‍ර විෂ සහිත සංයෝග 1B ලෙසද නෑ. ඒක අනිත් පැත්තට තමයි වෙන්න ඕනේ. උග්‍ර විෂ සහිත සංයෝග 1B, ඉතා උග්‍ර විෂ සහිත සංයෝග 1A ලෙසද වර්ග කරලා තියෙනවා කියලා. නම් මේ ප්‍රකාශය වැරදි. පලිබෝධනාශකයේ LD 50 අගය වැඩි වෙන විට මේ විෂ සහිත බව වැඩි වේ. මේ අගය වැඩි වෙනකොට මේ අගය වැඩි වෙනකොට ඒ කියන්නේ මොකද්ද මේ අගය වැඩි වෙනවා කියන්නේ? ඒ කියන්නේ මේ පලිබෝධකීන්ගේ ජීවී බලන 1 කිලෝග්‍රෑම් විනාශ කරන්න අවශ්‍ය කරන රසායනික ද්‍රව්‍ය මිලිග්‍රෑම් ප්‍රමාණය වැඩි. ඒ වැඩි කියන්නේ විෂ අඩුයි. මේක අඩු වෙනවා කියන්නේ පොඩි ප්‍රමාණයක විශාල ප්‍රමාණයක් මරන්න පුළුවන්. ඒ කියන්නේ ඉතා විෂ ඉතා වැඩි. එහෙනම් මේ ප්‍රකාශයත් වැරදි. ඉතා අඩු විෂ සහිත 3 කාණ්ඩයේ පලිබෝධනාශකවල ලේබල් වල ඉතා අඩු විෂ සහිත කොළ පාට හෝ සුදු පාට තීරුවක් හරි. ඉතා අඩු විෂ සහිත ඒවා තියෙන්නේ ලේබල් වල කොළ පාට හෝ සුදු පාට තීරුවක් තමයි තුන්වෙනි එක හරි. දැන් බලන්න හතරත් බලමු. LD 50G මගින් පලිබෝධ දේහබර කිලෝග්‍රෑම් එකක් විනාශ වීමට අවශ්‍ය රසායන ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් මගින් දක්වයි. නෑ ග්‍රෑම් මගින් නෙවෙයි දේහ පුතේ දක්වන්නේ මොනවද? මිලිග්‍රෑම් මගින් තමයි දක්වන්නේ. නම් ඒ ප්‍රකාශයත් වැරදි. පහ බලන්න. යම් කිසි පලිබෝධ ගහනයක් සම්පූර්ණයෙන්ම නැසීම සඳහා අවශ්‍ය වන රසායනික ද්‍රව්‍යයේ මාත්‍රාව LD 50 අගයෙන් දක්වයි නෑ. ඒ පලිබෝධ ගහනයේ කොච්චරක්ද? අපි කිව්වා 50ක ප්‍රමාණයක් විනාශක සඳහා අවශ්‍ය කරන රසායනික ද්‍රව්‍යයේ මාත්‍රාව තමයි මේ LD 50 අගය කියන එකෙන් දක්වන්නේ කියලා. මෙවනේ ප්‍රකාශය අතර තියෙන මෙතන ප්‍රකාශය වෙන්නේ තුන්වෙනි ප්‍රකාශය පිළිතුර. ඒ තුන්වෙනි පිළිතුර තමයි අපිට මෙතන ගන්න තියෙන්නේ. හරි. බලන්න 31 වෙනි ප්‍රශ්නයි බලමු. ශරීරය පුරා විහිදී ඇති කොලජන් නම් ප්‍රෝටීනය මගින් ඉක්මනින් තුවාල සුවවීම හා අස්ථි හා දත් වර්ධනය සිදු කරන අතර අභ්‍යන්තර රුධිර ගැලීම් පාලනය කරයි. මේ කොලජන් කියන මේ ප්‍රෝටීනය මගින් සිදු කරන කාර්යයන් මිනිස් ශරීරය තුළ සිදු කරන කාර්යයන් තමයි මෙතන දක්වලා තියෙනවා. අපෙන් අහන්නේ මොකද්ද? ශරීරය තුළ කොලජන් නිපදවීම ඍජුවම දායක වන විටමින් A වන්නේ මොකද්ද? මේක නම් අපිට මේ ආහාර ඒ පාඩමෙන් ගෙලින්ම ගන්න පුළුවන් පිළිතුරක්. මේ විටමින් C ඇස්කෝබික් අම්ලය කියන විටමින් C තමයි මෙතනදී මේ කොලජන් කියන ප්‍රෝටීනය නිපදවීම සඳහා වැදගත් වෙන්නේ. ඊළඟට බලන්න 32 වෙනි ප්‍රශ්නය. අඩු උෂ්ණත්ව මගින් ආහාර පරිරක්ෂණය කිරීමේදී සීතනය මෙන්ම අධිසීතනය බහුලව යොදා ගනු ලැබේ. කඩිනම් අධිසීතනයේදී ආහාරවල. දැන් මෙතනදී මොකද්ද මේ කියන්නේ? සීතනය. අපි දන්නවා අපිට මේක මතක ගමු නේද? එතකොට බලන්න මෙතනදී මේ සීතනය උෂ්ණත්වය අඩු කිරීම මගින් මේ ආහාර පරිරක්ෂණය කරන්න පුළුවන්. එතකොට මෙතන මේ සීතනය කියලා කියන්නේ උෂ්ණත්වය අඩු කරලා අපි සාමාන්‍ය සෙල්සියස් අංශක 4ක් වගේ උෂ්ණත්වයේදී මේ ආහාර පරිරක්ෂණය කරන සාමාන්‍ය සීතකරණ තුල ඒ වගේ උෂ්ණත්වයක් අපි පවත්වාගෙන යනවා. අධිසීතනයේදී ඊට අඩු උෂ්ණත්වය මෙතනදී භාවිතා කරන්නේ සෙල්සියස් අංශක -18ක් වගේ උෂ්ණත්වයක් මෙතනදී භාවිතා කරනවා. ඊළඟට මෙතන අහන්නේ මොකද්ද මේ කඩිනම් අධිසීතනය. දැන් සාමාන්‍යයෙන් අපි අධිසීතනය කරද්දී මේ ආහාර අධිසීතනය ලක් වෙන ඉතාම සෙමෙන්. එතකොට මොකද වෙන්නේ මේ ආහාර වල තියෙන ජලය එකතු වෙලා විශාල මේ ජල බිඳු වගේ හැදිලා ඒ ජල බිඳු තමයි පස්සේ මේ මිදීමට ලක් වෙන අයිස් බවට පත් වෙන්නේ.
එතකොට අපි දන්නවා අයිස් හදිද්දේගේ පරිමාව වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ සෛල වලට හානි පටක වලට සෛල වලට හානි සිදු වෙන්න පුළුවන්. හැබැයි කඩනම් අධිසීතනයේදී මොකද වෙන්නේ? ශනිකවම මේ අධිසීතනය ලක් කරනවා. එතකොට මේ ජලයට එකතු වෙලා විශාල ජල බිඳු හැදෙන්න කාලෙ ලොකු ජල බිඳු හැදෙන්න කාලයක් නෑ. අර කුඩා ජල විදුලියකින් එකපාරට සීතලයට ලක් වෙනවා. ඒක නිසා පටක වලට සෛල වලට සිදුවන හානිය ඉතාමත්ම අඩුයි. බලමු මොනවද මෙතන අහලා තියෙන්නේ කියලා. අභ්‍යන්තර පටක සිදුරු වී ආහාර පිටතට දියර කාන්දු වේ. කඩනම් අධිසීතනයේදී ආහාරවල අභ්‍යන්තර පටක සිදුරු වී ආහාරයෙන් පිටත දියර කාන්දු. එහෙම වෙන්නේ ඒ වෙන්නේ අධිසීතනයේදී එහෙම වෙන්න පුළුවන්. නමුත් කඩනම් අධිසීතනයේදී මේ පටක වලට හානි සිදුවීමක් වෙන්නේ නැහැ. දියර කාන්දු වීමක් සිදු වෙන්නේ නැහැ. නම් ප්‍රකාශය වැරදියි. මෙතන හරි ප්‍රකාශය වැරදි ප්‍රකාශය කියලා අහලා නැහැ. බලාගෙන යමු. පළවෙනි ප්‍රකාශය වැරදි. දෙවෙනි ප්‍රකාශය බලන්න. අභ්‍යන්තරයේ කුඩා අයිස්කඩ විශාල ප්‍රමාණයක් සෑදෙන බැවින් ආහාරයේ ගුණ හානියම සෙවෙන් සිදුවන අධිසීතනයට වඩා අඩුයි. මේ කඩනම් අධිසීතනයේදී අයිස්කඩ විශාල ප්‍රමාණයක් සෑදෙනවා කුඩා. ඉතාම කුඩා අයිස්කඩ විශාල ප්‍රමාණයක් සෑදෙන්නේ. ඒක නිසා ආහාරයේ ගුණ හානි වීම සෙවෙන් සිදුවන අධිසීතනයට වඩා අඩුවෙන් තමයි සිදු වෙන්නේ. මේ ප්‍රකාශය හරි. තුන්වෙනි එක බලන්න සුත්‍ර පෝෂක ඉවත් වීම සෙවෙන් සිදුවන අධිසීතනයට වඩා සාපේක්ෂව වැඩි. නෑ දැන් අර සෙවෙන් සිදුවන අධිසීතනයේදී මේ පටක වලට හානි වෙනවානේ. ඒකට පෝෂක ඉවත් වෙන්න පුළුවන්. නමුත් මෙතනදී එහෙම වෙන්නේ නෑ. ආහාරය අඩංගු ජලය යාන්ත්‍රික ඌර්ධව පාලනයට භාජනය කරේ. ඒක වෙන්නේ මේ සීත වියලීමේදී. මෙතනදී එහෙම දෙයක් වෙන්නේ නෑ. උෂ්ණත්වයේ බිඳුවේ 15 සෙල්සියස් අතර පවත්වා ගැනීම මේක සීතලය ගැන මේ කියලා තියෙන සාමාන්‍ය සීතලය ගැන කියලා තියෙන්නේ සෙල්සියස් අංශක 0 සහ 15 අතර පවත්වා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ සීතලයේ සෙල්සියස් අංශක 4 වගේ තමයි අපි පවත්වා ගන්න. එහෙනම් මේක හරිනම් අධිසීතනය ගැන සම්බන්ධ වෙච්ච එකක් නෙවෙයි. එහෙනම් මෙතන නිවැරදි ප්‍රකාශයකට හම්බුනේ ප්‍රකාශයේ අංක 2. හරි. හරි. 33 වෙනි ප්‍රශ්නේ බලන්න. භෝගවල පසුවස්සන හානි අවම කිරීම සඳහා පරිණත ඵල ඉදීමට පෙර හා ඉදීමට පසු නෙලීමට සුසු පළතුරු භෝග දෙකක් වන්නේ පිළිවෙලින්. අපි දන්නවා දුවේ පුතේ සාමාන්‍යයෙන් අපි පරිණත දර්ශක බලලා මේ පළතුරු පරිණත වුණාම තමයි අපි නෙලා ගන්න ඕනේ අස්වැන ලබා ගන්න ඕනේ. මෙතනදී සමහර ඒවා අපි දෙන්න පෙර නෙලා ගන්නවා සමහර ඒවා ඉදුණට පසුව නෙලා ගන්නවා. එහෙම කරන්නේ සමහර පළතුරු තියෙනවා ඉදුණට පස්සේ කැඩුවට අපිට සෑහෙන කාලයක් තියාගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් දන්නවා අන්නාසි වගේ නේද? හැබැයි සමහර ඒවා තියෙනවා මේ ඉදුණට පස්සේ කඩාගත්තොත් අපිට වැඩි කාලයක් තියාගන්න බෑ. තේර වගේ දේවල් නේද? ඒවා එහෙනම් අපි හොඳට පැහුණාම තමයි නෙලා ගන්න ඕනේ. දැන් මෙතනදී දුවේ පුතේ මේ පළතුරු වල ඉදීමේ ක්‍රියාවලිය අනුව පළතුරු අපිට ප්‍රධාන වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන්. මොකද්ද? ආන්ත උපරිමය වන සහ ආන්ත උපරිමය නොවන කියලා. අපි බලමු මේ ආන්ත උපරිමය වෙන පළතුරු වල තියෙන ඒ ලක්ෂණ ගැන පොඩ්ඩක් බලමු. මෙතනදී අපි මේ ශ්වසන වේගය ගැන කතා කරොත් එහෙම මේ ප්‍රස්තාරයක් අදිනවා මේ කාලය මේ ශ්වසන වේගය මේ ආන්තයේ උපරිමය වෙන පළතුරු වල මේ කැඩුවට පස්සේ මේ ශ්වසන වේගයේ ක්ෂණික වැඩිවීමක් දකින්න ලැබෙනවා. ඒ කියන්නේ ශ්වසන වේගය වැඩි වෙනවා. එහෙනම් ඒ ආහාර ඉක්මන් ඒ පළතුරු ඉක්මනට නරක වෙනවා. වැඩි කාලයක් තියාගන්න බැහැ. උදාහරණ විදියට නේද? peer, අලිගට peer ඒ වගේ අපිට ගන්න පුළුවන්. නේද? හැබැයි මේ ආන්තයේ උපරිමය නොවන ඒවායේ මේ කැඩුවට පස්සේ මේ ශ්වසන වේගය මේ වගේ උපරිම ක්ෂණික වැඩිවීමක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. එhmenan ඒවා ඉදිලා අපි නෙලා ගත්තට පස්සේ අපිට වැඩි කාලයක් තියාගන්න පුළුවන්. මොකද මේ නරක වීමෙන් ලක් වෙන්නේ අපිට සෑහෙන කාලයක් තියාගන්න පුළුවන් නේද? උදාහරණ විදිහට අපි ගත්තොත් එහෙම අන්නාසි නේද? ඊට පස්සේ මිදි මේ වගේ ඒවා නේද? තා මොනවාද? සිට්‍රස් කුලේවා, දෙහි කුලේවා ඒ වගේ පළතුරු අපිට වැඩි කාලයක් තියාගන්න පුළුවන්. අපි බලමු මෙතනදී නම් පිළිතුරු විදියට මොකක්ද ගන්න තියෙන්නේ කියලා. මිදි හා ස්ට්‍රෝබෙරි. මිදි හා ස්ට්‍රෝබෙරි කියන එක දෙකම ඉදුණට පස්සේ මෙලා ගන්න ඕනේ. මේ ආන්තය උපරිමේ නොවන පළතුරු කාණ්ඩය තමයි මේ දෙකම අයිති වෙන්නේ. පැපොල් හා අඹ. මේ දෙකම ආන්තය උපරිමේ වෙන අපි දන්නවා මේ පැපොල් එහෙම කරලා වැඩි කාලයක් තියන්න බෑ. අඹත් එහෙමයි වැඩි කාලයක් අපිට තියාගන්න බෑ. අන්නාසි හා අලිපේර. අන්නාසි ඉදීමට පසු අලිපේර ඉදීමට පෙර. එහෙනම් මෙතන මාරු වෙලා තියෙන්නේ නයි පිළිතුරු අපිට ගන්නත් බෑ. අඹ ඉදීමට පෙර මිදි ඉදීමට පසු එහෙනම් හතරවෙනි පිළිතුර තමයි අපිට පිළිතුරු විදියට ගන්න තියෙන්නේ කෙසෙල් හා ඇපල්. මේ කෙසෙල් සහ
මෙතන මේ කෙසෙල් සහ ඇපල් කියන දෙකම ඉදීමට වෙන තමයි අපි ගණනා ගන්න වෙන ගේ පිළිතුර අපිට ගන්නත් බෑ. ඒ වෙනාවට මෙතන ගන්න තියෙන්නේ දෙවෙනි පිළිතුර අඹ සහ මිදි කියන පිළිතුර. හරි අය බලමු 34 වෙනි ප්‍රශ්නය. පළතුරු එත්‍රල් යොදා කෘතිම ඉදවීමේදී මේ ඉදුම් කාරක කියලා කියනවා අපිට මේ පළතුරු ඉදවීම සඳහා කෘතිම ඉදුම් කාරක භාවිතා කරන්න පුළුවන්. එතනදී භාවිතා කරන ඉදුම් කාරක දෙකක් තමයි එත්‍රල් සහ කැල්සියම් කාබයිඩ් කියලා කියන්නේ. එත්‍රල් මගින් ඉදවීම සෞඛ්‍යාවස්ථය, නමුත් කැල්සියම් කාබයිඩ් මගින් ඉදවීම සෞඛ්‍යාස ක්‍රමවේදයක් නෙවෙයි, ඒක තහනම් ක්‍රමවේදයක්. ඒකෙන් ශරීර සෞඛ්‍යයට ගොඩක් හානිදායක තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මෙතන අහන්නේ පළතුරු එත්‍රල් යොදා කෘතිම ඉදවීමේදී නිර්දේශිත එත්‍රල් ද්‍රාවණයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිලිග්‍රෑම් 2ක් යොදවනු ලැබේ. එසේ යෙදීමේ අරමුණ වන්නේ මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ බස්නයක්. මේක යෙදීම අරමුණ වෙන්නේ මේ එත්‍රල් මගින් ඉතිලීන් කියන වායුව, මේ ඉතිලීන් කියන හෝමෝනය තමයි ඵල යෙදීමේදී වැදගත් වෙන්නේ. මේ එත්‍රල් වලට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් යෙදුවහම මොකද වෙන්නේ? මේ ඉතිලීන් නිෂ්පාදනය වේගවත් වෙනවා, පළතුරු ඉක්මනින් ඉදව ගන්න පුළුවන්. එහෙමනම් බලන්න දෙවෙනි පිළිතුරේ තියෙනවා එතිලින් හෝමෝනය නිෂ්පාදනය වීමේ වේගය වැඩි කර පළතුරු ඉක්මනින් ඉදවා ගැනීමට කියලා. එහෙනම් ඒක තමයි අපේ නිවැරදි පිළිතුර විදිහට ගන්න තියෙන්නේ. 35 බලන්න. පහත දැක්වෙන්නේ ගව දෙනුන් අහිතකර දේශගුණික තත්ත්වරතේ දක්වන ප්‍රතිචාර කීපයකි. මේ කියන්නේ මෙතන කියන්නේ මේ ගව පාලනයේදී ගව දෙනුන් නැති කිරීමේදී ඒගොල්ලෝ මේ පරිසරයේ සිදුවන විවිධ වෙනස්කම් වලට ප්‍රතිචාර දක්වනවා. අහිතකර දේශගුණික තත්ත්වයන්ට උෂ්ණත්වය වැඩි වෙන්න පුළුවන්, ඒ උෂ්ණත්වය අඩු වෙන්න පුළුවන්, ඒ වගේම ආර්ද්‍රතාවය අඩු වැඩි වෙන්න පුළුවන් නේද? ඒ වගේ සීත සුළං, ඒ වගේ විවිධ අහිතකර දේශගුණික තත්ත්වයන්, කාලගුණික තත්ත්වයන් මේගොල්ලෝ දක්වන ප්‍රතිචාර තමයි එතනදී දක්වලා තියෙන්නේ. බලමු අපි මේව මොන වගේ අහිතකර තත්ත්වයන්ට දක්වන්නේ කියලා. ඒ හති දැමීම මේගොල්ලෝ උෂ්ණත්වය වැඩි වුණාම තමයි දක්වන්නේ වේවුලීම. වේවුලීම උෂ්ණත්වය අඩු වෙන සීතලදී වේවුලනවා. ඒ වේවුලීම මගින් තාපය ශරීරය තුළ තාපය නිෂ්පාදනය කරගෙන ශරීරය තුළ උෂ්ණත්වය වැඩි කර ගන්නවා. ඒත් සාවය වැඩි වීම. ඒට සාවය වැඩි වීම උෂ්ණත්වය වැඩි වීමේ දක්වන ප්‍රතිචාරයක්. රෝම පුම්බා ගැනීම. රෝම පුම්බා ගැනීම කියන්නේ මේ අපි දන්න රොබින් කුරුල්ලා එහෙම නැත්නම් පිහාර පුම්බ ගන්න සමහර සත්තු ඉන්නවා. මේ රෝම පුම්බා ගන්නතර මේ රෝම පුම්බා ගැනීම මගින් ඒ රෝම අතර ඒ වායු වැදෙනවා. වායු ස්තරය කරනවා. මේ වායු ස්තරය තාව පරිවාරක යක් විදිහට ක්‍රියා කරමින් මේ ශරීරයේ තියෙන තාපය ආරක්ෂා කරනවා. එහෙම නැත්නම් සීත උෂ්ණත්වය අඩු වීමේ දක්වන ප්‍රතිචාරයක්. එහෙමනම් මෙතනදී අහන්නේ ඉහත ප්‍රකාශ අතරින් අධික උෂ්ණ තත්ත්වයන්ට සතුන්ගේ කායික ක්‍රියාවල ඇති වෙන වෙනස්කම් දැක්වෙනවා. පිළිතුර තෝරන්න කියලා. එහෙමනම් මෙතනදී මේ අධික උෂ්ණත්වයේදී මේගොල්ලෝ දක්වන ප්‍රතිචාර විදිහට තියෙන්නේ අති දැමීම සහ ඒට සාවය වැඩි වීම. එහෙනම් මෙතන පිළිතුර විදිහට ගන්න තියෙන අපිට A හා C කියලා. පිළිතුර විදිහට ගන්න තියෙන්නේ A හා C කියලා. ඊට පස්සේ බලන්න ශ්‍රී ලංකාවේ සත්ත්ව නිෂ්පාදන පරිභෝජනය හා සම්බන්ධ රහස ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය තෝරන්න. සත්ත්ව නිෂ්පාදන විශේෂයෙන් මේ ශ්‍රී ලංකාව තුළ මස් නිෂ්පාදනයක් සිදු වෙනව නේද? ඒ වගේම මේ බිත්තර නිෂ්පාදනයක් සිදු වෙනවා. ඊළඟට කිරි නිෂ්පාදනයක් සිදු වෙනවා. මේවා තමයි සත්ත්ව නිෂ්පාදන විදියට ගන්න පුළුවන්. ඒව අනුස් කිරි වලින් ඊට පස්සේ ඊස් නේද? බටර් ඒ වගේ දේවල් විවිධ දේවල් නිෂ්පාදනය කරනවා. නමුත් අය බලමු මෙතන මොකක්ද අහන්නේ කියලා. ශ්‍රී ලංකාවේ වාර්ෂික ඒකපුද්ගල කුකුළු මස් පරිභෝජනය වසරකට කිලෝග්‍රෑම් 7ක් පමණ වේ. දුවේ පුතේ මේ වර්තමානයේදී මේ මෑත කාලය තුල මේ ශ්‍රී ලංකාවේ කුකුල් මස් පරිභෝජනය සහ බිත්තර පරිභෝජනය වැඩි වෙලා තියෙනවා. 2019 වර්ෂයේ වෙනකොට ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල වාර්ෂික ඒකපුද්ගල කුකුල් මස් පරිභෝජනය කිලෝග්‍රෑම් 10.1ක් වෙනවා කියලා තමයි කියන්නේ. එහෙනම් මේ ප්‍රකාශය වැරදි. දෙක පසුගිය දශක 3 තුල වාර්ෂික ඒකපුද්ගල කුකුල් මස් පරිභෝජනය ඉහළ ගොස් ඇති අතර බිත්තර පරිභෝජනය පහළ ගොස් ඇත නැහැ. මේ කාලය තුල බිත්තර පරිභෝජනයක් ඉහළ ගිල තියෙන ප්‍රකාශය වැරදි. 3 ශ්‍රී ලංකාවේ දල ජාතික නිෂ්පාදන වැඩිම දායකත්වයක් දක්වන සත්ව නිෂ්පාදන කුකුළු පාලනය ආශ්‍රිත නිෂ්පාදනය වේ. කුකුළු පාලනය ආශ්‍රිතව තමයි වැඩිම දායකත්වයක් දක්වන්නේ මේ කුකුළු මස් නිෂ්පාදනය සහ බිත්තර නිෂ්පාදනය තා විශාල වශයෙන් මේ ශ්‍රී ලංකාව තුළ සිදුවන නිසා. ඊළඟ බලන්න 4
පසුගිය දශක කිහිපය තුළ හරක් මස් මිලට සාපේක්ෂව කුකුළු මස් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. නෑ මේ දෙකේ මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. කුකුල් එකක වැඩිපුර මිල ඉහළ යාමක් එහෙම විශේෂයෙන් දකින්න වෙන්නේ මේ මස් වර්ගවල මිල සියල්ලගෙම ඉහළ යාමක් තමයි දකින්න තියෙන්නේ. 5. ශ්‍රී ලංකාවේ වාර්ෂික ඒක බුද්ධ බිත්තර පරිභෝජනයේ වසරකට බිත්තර 87කින් නැහැ මේ 2019 වර්ෂය වෙනකොට බිත්තර 120ක් විතර වෙනකම් මේක වර්ධනය වෙලා තියෙනවා. එහෙනම් මේ ප්‍රකාශය අතරදී මෙතන තුන්වන ප්‍රකාශය තමයි නිවැරදි ප්‍රකාශය විදිහට ගන්න තියෙන්නේ. ඊළඟ 37 උපත්බර කිලෝග්‍රෑම් 37ක් වන වස්පැටියෙකු ඉපදී වසපැටුවෙකුට ඉපදී පළමු මාසය තුළ දිනකට ලබා දිය යුතු කිරි ප්‍රමාණය. දැන් මෙතෙන්ද අපි සාමාන්‍යයෙන් කියන මේ වසපැටියෙකුගේ දේහ බරයෙන් 10%ක කිරි ප්‍රමාණයක් ලබා දෙන්න ඕනේ කියලා. මෙතනදී උත්තරයක් විදිහට අපිට සාමාන්‍ය අපි සලකනවා මේ පළමු මාසය තුළද කිරි ලීටර් 3ක් දෙන්න කියන එකත් අපි කතා කරනවා. එhmenan ඒ ප්‍රකාශන මෙතනදී අපිට කිලෝ ලීටර් 3 තමයි මෙතනදී ගන්න තියෙන්නේ. පිළිතුරක් විදිහට. නිසා පස්වෙනි පිළිතුර මෙතනදී නෑ හතරවෙනි පිළිතුර නේද? හතරවෙනි පිළිතුර මෙතනදී ගන්න පුළුවන්. 38 බලන්න පිකිලි බිත්තරයක සුදු මදේ අඩංගු නොවන කියන එක තද කළු වගුරුනේ මුද්‍රණය කරලා තියෙන ඒවා ගැන ටිකක් වැඩිපුර සැලකිලිමත් වෙන්න ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලිවීමේදී කිකිලි බිත්තරයක සුදු මදේ අඩංගු නොවන පෝෂකයක් වන්නේ. ඒතකොට අපි දන්නවා මේ සුදු මදේ අඩංගු වෙනවා ජලය, ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට නේද khනිජ. ජලය, ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට්, khනිජ කියන ඒවා තමයි විශේෂයෙන් මේ සුදු මදේ අඩංගු වෙන්නේ. මේ දේ අඩංගු වෙන්නේ නැහැ. හැබැයි කහ මදේ ගත්තාම ඒකේ ජලයට අමතරව වැඩිපුරම අඩංගු වෙන්නේ මේ දේ තමයි වැඩිපුරම අඩංගු වෙන්නේ. එවනම් මෙතන අහන්නේ සුදු මදේ අඩංගු නොවන මේ දේ තමයි අඩංගු නොවන එක. ඒක කහ මදේ තමයි මේ දේ වැඩි ප්‍රමාණයක් අඩංගු වෙන්නේ. එහෙනම් පිළිතුර අංක 2. 39 බලන්න ඝන ආස්තරණ ක්‍රමයේ ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කුකුළු පාලන ක්‍රමයක් වේ. ඔව් ඝන ආස්තරණ ක්‍රමය තමයි ලංකාවේ ජනප්‍රියම කුකුළු පාලන ක්‍රමය. එතකොට මේ අපි සිමෙන්තියෙන් මේ හොඳට නිවාස හදලා ඒ ආස්තරණයක් එතෙන්ද අපිට විවිධ ද්‍රව්‍ය මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. ඒ ආස්තරණය මත තමයි මේ කුකුලන් නැති කිරීම සිදු කරන්නේ. බලන්න මෙහිදී කම්බි දැල් තට්ටුවම සතුන් නැති කරු ලැබෙන්නේ නැහැ. ඒක වෙනම ක්‍රමයක්. ඒ ඝන ආස්තරණ ක්‍රමයේ කුකුලන් නැති කිරීම නෙවෙයි. එහෙනම් මේ ප්‍රකාශය වැරදි. ආස්තරණ ද්‍රව්‍ය වල සතුන් ආහාරයට ගන්න ද්‍රව්‍ය යොදවලා ලැබේ. අපි සතුන් ආහාරයට ගන්න ද්‍රව්‍ය දන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් මේක වාසියන්නේ. සතුන් ඒවා ටික කෑම හොඳයිද කියලා නැහැනේ. එහෙම නම් මොකද වෙන්නේ? ඒ ආස්තරණය සඳහා දාන ද්‍රව්‍ය සතුන් ආහාරයට ගත්තොත් එහෙම ඒකෙන් සතුන්ට අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ නැහැ. ඒ සතුන් ඒක කාලා බඩපුරව ගන්න බඩ පිරෙන විතරයි ඒ පෝෂණය ලැබෙන්නේ. එහෙනම් අපිට අවශ්‍ය ඒ නිෂ්පාදනයේ දේහ බර වැඩි කර ගන්න වෙන්නේ නැහැ. ඒක ගැලපෙන්නේ නැහැ. එහෙනම් ඒක වැරදි. ඒක සතුන් විසින් ආහාර නොගන්නා ද්‍රව්‍යයක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. 3 කැදලි ක්‍රමයට සාපේක්ෂව කූඩුවේ ආස්තරණයෙන් දුගත හැමීම වැඩිය. නෑ කැදලි ක්‍රමයත් ඔයගොල්ලෝ දන්නවා බැටරි ක්‍රමය කියලා අපි කියනවා. මේ ඝන ආස්තරණ ක්‍රම උනත් අපි හරියට මේ කලමනාකරණය කරනවා නම් මේ දුගත හැඳීමක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් මේ ප්‍රකාශයත් වැරදි. ආස්තරණයේ සිට සුද්ධ ජීවීන් මගින් මලද්‍රව වියෝජනය කරනු ලැබේ. ඔව් හරියටම හරි මේ මලද්‍රව මේ ආස්තරණයේ සිට සුද්ධ ජීවීන් මගින් මේ ඝන ආස්තරණ ක්‍රමයේදී වියෝජනය කරනවා. එහෙනම් මේ ප්‍රකාශය හරිය හතරවෙනි ප්‍රකාශය නිවැරදි. දිවාකාරයේ සතුන් නිදැල්ලේ හැදෙන විඩ දෙන අතර රාත්‍රියේදී නිවාස වලට ගාල් කරනු ලැබේ. නෑ ඝන ආස්තරණ ක්‍රමයේදී මේ සතුන්ට එළියට යන්න දෙන්නේ නෑ. මේ නිදැල්ලේ ක්‍රමයේදී අපි සාමාන්‍යයෙන් ඒ ක්‍රම තුනක් ගැන අපි කතා කරලා තියෙනවා නේද? එතනදී හැබැයි මේ ඝන ආස්තරණ ක්‍රමයේ කුකුලන් නැති කිරීමේදී ඒ සතුන්ට එළියට යන්න දෙන්නේ නිවාස තුලම තමයි ඇති කරන්නේ. එහෙනම් මේ ප්‍රකාශයත් වැරදි. එහෙනම් නිවැරදි ප්‍රකාශය වෙන්නේ 4. හතරවෙනි ප්‍රකාශය නම් පිළිතුරු අංක 4. ඊට පස්සේ තියෙනවා කුකුලාගේ ආහාර ජීර්ණ පද්ධතියේ යාන්ත්‍රික ජීර්ණය සිදුවන්නේ. යාන්ත්‍රික ජීර්ණය. අපි දන්නවා මේ ගවයාගේ ආහාර ජීර්ණය ගත්තාම නේද යාන්ත්‍රික ජීර්ණය වෙනවා, සුද්ධ ජීවී ජීර්ණයක් වෙනවා, එන්සයිමීය ජීර්ණයක් කියලා වෙනවා. කුකුලාගේ තේ විදියටම සිදු වෙනවා. බලන්න මෙතන පිළිතුරු කීපයක් දීලා තියෙනවා. පළවෙනි එක තියෙනවා වටනේදී. කුකුලාගේ ආහාර ජීර්ණයේදී මේ යාන්ත්‍රික ජීර්ණය සිදු වෙන්නේ වටනේදී කියලා කියනවා. වටනේදී තමයි මේ යාන්ත්‍රික ජීර්ණය සිදු වෙන්නේ. කුඩාන්ත්‍රය කියලා කියන්නේ කුඩාන්ත්‍රයේ සාමාන්‍යයෙන් මේ ටිකක් සංවලිත කොටස මේක සෙන්ටිමීටර් 75ක් විතර දිගයි. මෙතනදී ජීර්ණ ක්‍රියාවලිය සිදු වෙනවා. රසායනික ජීර්ණ ක්‍රියාවලියක් තමයි වෙන්නේ. ඒ වගේම අවශෝෂණ ක්‍රියාවලියකොත් විශේෂයෙන් මේ කුඩාන්ත්‍රය සිදු වෙනවා. ඊළඟ තියෙනවා මහාන්ත්‍රය කියලා. මහතින් වැඩි දිගින් අඩු කොටසක් මේ මහාන්ත්‍රය කියලා කියන්නේ.
එතනදී ආන්තික ජීර්ණ සිදු වෙන්නේ ජීර්ණ අවසානයේ තමයි මේ මහාන්තය කියලා කියන්නේ. පූර්වාමාසය මේ පූර්වාමාසයේ මේ ග්‍රන්ථි වීඩනවා එන්සයිම් මේ සාවයක් වෙනවා. මෙතනදී මේ පෙප්සිනෝජන් කියන එන්සයිම් මෙහෙම සාවය වෙනවා. හැබැයි මේ පූර්වාමාසය තුල ආහාර වැඩි කාලයක් රැඳී තියෙන්නේ. ඒක නිසා ජීර්ණය සඳහා ප්‍රමාණවත් කාලයක් ලැබෙන්නේ නැහැ. මෙතනදී යාත්‍ය ජීර්ණය සිදු වෙන්නේ නැහැ. ගොජුරය කියලා කියන්නේ මේ අන්න සෝතය මේ මඩියක් ලෙස විස්තරණය වීම. අන්න සෝතේ මඩිය ලෙස විස්තරණය වීමෙන් තමයි මේ ගොජුර කියන එක සෑදෙන්නේ. මේ ගොජුරෙන් කරන්නේ මේ ආහාර తాවකාලිකව රඳවා තබා ගැනීම. එහෙනම් මෙතන යාත්‍රික ජීර්ණය සිදු වෙන්නේ මේ වටනේ කියන එකේදී නම් පිළිතුරු අංක 1. ඊළඟ බලන්න සත්ත්ව පෝෂණයේදී බහුල යොදා ගන්නා ගෝචර තෘණ වර්ගයේදී. මොකක්ද මේ ගෝචර තෘණ පෝෂ තෘණ අපි එහෙම කතා කරලා තියෙනව නේද? පෝෂ තෘණ කියලා කියන්නේ අපි කපලා ගෙනල්ලා සතුන්ට ලබා දෙනවා තමයි පෝෂ තෘණ කියලා කියන්නේ නේද? ගෝචර තෘණ කියලා කියන්නේ උලා කෑමට දීමෙන් උපයෝගී කර ගන්නා තෘණ නේද? එහෙනම් මෙතන උත්තරේ වෙන්න ඕනේ මොකද්ද? බ්‍රැකේරියා බ්‍රිසන්තා. බ්‍රැකේරියා බ්‍රිසන්තා තමයි අපිට ගෝචර තෘණ විදිහට ගන්න පුළුවන්. එතකොට මේ නේපියර් ග්‍රාස් අපි දන්නවා පෙනිසෙටම්. පෙනිසෙටම් කියන එක පෝෂ තෘණ. ග්ලිසේඩියා ඒක පෝෂ රනිල. ඊට පස්සේ පැනිකම් මැක්සිමම් මේක පෝෂ තෘණ නේද? එතකොට මෙතන උත්තරේ ගන්න තියෙන්නේ බ්‍රැකේරියා බ්‍රිසන්තා කියන එක තමයි අපිට ගන්න තියෙන්නේ. ඒක තමයි ගෝචර තෘණ වර්ගයකට අයිති වෙන්නේ. හරි ඊළඟ බලන්න 42. රජයේ විසින් කෘෂිකාර්මික භාණ්ඩ සඳහා සිදු කරන ලබන මිල පාලනය හා සම්බන්ධ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ. ඒ පාරිභෝගිකයන් අත්‍යවශ්‍ය භාණ්ඩ සාධාරණ මිලකට ලබා දීමේ අරමුණින් උපරිම මිලක් නියම කරනු ලැබේ. ඔව් දැන් මේ භාණ්ඩයක් ගත්තට පස්සේ අපි හිතමු මේ යම්කිසි භාණ්ඩයක් තියෙනවා කියලා. මේ ඒ කියලා නේද? මේ භාණ්ඩෙට උපරිම මිලක් නියම කරලා තියෙනවා රුපියල් 100යි කියලා. එහෙනම් මේ මිලට වඩා වැඩි මිලකට මේ භාණ්ඩය විකුණන්න බෑ. නෑ ඒක තමයි උපරිම මිල. එකෙන් මොකක්ද දෙන්නේ? පාරිභෝගික ආරක්ෂාව. නැත්නම් මේ රුපියල් 200 විකුණන්නත් පුළුවන් නේ. දැන් මේ විකුණන්න පුළුවන් රුපියල් 100ට විතරයි. නේද? පාලන මිල. පාන් වලට එහෙම නේද? එතකොට හාල් වලට උණු අල වලට පාලන මිලක් අදානවා අපි දැකලා තියෙනවා. ඊළඟට තියෙනවා නිෂ්පාදකයාගේ සැපය මිල නැංවීම අරමුණින් අවම මිලක් නියම කරන අවම මිලක් තියෙනවා. මේක නිෂ්පාදකයාගේ මිල දී ගන්න අවම මිලක් තියෙන රුපියල් 40යි. ඒ කියන්නේ අපි වී කියලා හිතමු. මොනවා මේ වී ගොවියාගෙන් මේ ගොවියාගෙන් මේක මිල දී ගන්නේ රුපියල් 40ට අවම මිලක්. ඒකට මීට වඩා අඩුවෙන් මිල දී ගන්න බෑ. අපිට කියලා මට රුපියල් 35ට දෙන්න එහෙම කියලා කියන්න බෑ. මොකද අවම මිලක් නියම කරලා තියෙන්නේ. එහෙනම් ඒක නිෂ්පාදකයා කියන ගොවියා ආරක්ෂා කර ගන්න තමයි තියෙන්නේ. එහෙනම් එතන AB කියන ප්‍රකාශ දෙකම හරි. ඊට පස්සේ බලන්න මිල පාලනය කරන කිරීම සඳහා නියම කරන උපරිම මිල සහ අවම මිල සම්මිත මෙල්න පොලේ පවතින මිලට වඩා අඩු මිලක් නැහැ. දැන් මේ එතන දැන් මෙතන අවම මිල කතා කරානේ. ඒතර අවම මිල ගොඩක් වෙලාට වෙන්න පොලේ තියෙන්නේ මේ රුපියල් 40ට වඩා අඩුවේ. ඒ මුල දරන මිනිස්සු මේ ගන්න උත්සාහ කරන්නේ ගොවියාගෙන්. එහෙමනම් මේ මිල හැමතිස්සෙම පවතින මිලට වඩා වැඩි. මේ මිල පවතින මිලට වඩා අඩු. මොකද මීට වඩා වැඩියෙන් තමයි පුරන්න උත්සාහ කරන්නේ. ඊට වඩා අඩු මුදලක් තමයි මෙතන නියම කරලා තියෙන්නේ. එහෙනම් මේ ප්‍රකාශය C කියන එක වැරදි. එහෙනම් මෙතන නිවැරදි වෙන්නේ A හා B කියන ප්‍රකාශ විතරයි. හරි. පැහැදිලි නේද? හරි. අපි 43 වෙනි ප්‍රශ්නෙට යමු. කෘෂිකාර්මික මේකයි මකමු. කෘෂිකාර්මික භාණ්ඩ ලාභ උපරිම ලෙස නිෂ්පාදනයේදී යෙදවුම් හා නිමවුම් අතර පවතින විවිධ ශබ්දතා පහත ප්‍රස්ථාර වලින් දැක්වේ. බලන්න මෙතන තියෙනවා මේ ප්‍රස්ථාර දෙකක් ඇදලා අපි බලමු මේක ඇඳගම් බාන පළවෙනි එකේ තියෙන මෙන්න දෙකක් අපි මේ විදිහට අරගෙන අපි අඳින් බලන්න එකක් තියෙනවා මෙන්න මේ වගේ එකක් අනික තියෙනවා මේ වගේ. ඔන්න ඒ වගේ ප්‍රස්ථාර දැන් මේකේ නම් කරලා තියෙනවා මෙතන තියෙනවා ශ්‍රමය කියලා නම් කරලා තියෙනවා මෙතන තියෙනවා මොකද්ද භූමිය කියලා නම් කරලා තියෙනවා. ඊට පස්සේ බලන්න මෙතන තියෙනවා කැරට් අස්වැන්න කියලා. ඊළඟට තියෙනවා මෙතන තියෙනවා බීට් අස්වැන්න කියලා. හරි. දැන් මෙතනින් අහන්නේ මොකද්ද? ඉහත A හා B ප්‍රස්ථාර වලින් නිරූපණය වන්නේ පිළිවෙලින් මෙතන තියෙනවා වක්‍ර කීපයක නම් දීලා තියෙනවා.
එතකොට මෙතන මේකෙන් මොකද්ද කියවෙන්නේ මේ සම නිස්පාදන වක්‍රය තමයි මෙතනින් වක්‍රය. සම නිස්පාදන වක්‍රය තමයි මෙතනින් පෙන්නන්නේ මේ තියෙන සමය මේ තියෙන භූමිය අපි හිතමු මේ තියෙන්නේ යම් නිස්පාදන ප්‍රමාණයක්. කියන්නේ මොන හරි දෙයක් අපි හිතමු කිලෝ 100ක් කියලා. ඒ නිස්පාදනය ලබා ගන්න පුළුවන් විදිහට මේ ශ්‍රමය සහ භූමිය විවිධ ප්‍රමාණ වලින් සම්බන්ධ කරගන්නේ කොහොමද කියන එක තමයි මෙතනදී දක්වලා තියෙන්නේ. කියන්නේ මෙතනදී ශ්‍රමය වැඩි ප්‍රමාණයක් කරලා භූමිය අඩු ප්‍රමාණයක් ගත්තත් අපිට මේ නිස්පාදනය ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ශ්‍රමය අඩුවෙන් කරලා භූමිය වැඩි කළත් මේ නිස්පාදන ප්‍රමාණය එකම නිස්පාදන ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් කියන එක තමයි සම නිස්පාදන වක්‍රය තමයි මෙතනදී දක්වලා තියෙන්නේ. මෙතන තියෙන්නේ මේ නිස්පාදන හැකියාව වක්‍රය. නිස්පාදන හැකියාව වක්‍රය. මෙතනදී කියන්නේ මේ නිස්පාදන හැකියාව මේ භූමිය කොච්චරක්ද ඒ ප්‍රමාණය ලබා ගන්න පුළුවන් මේ කැරට් සහ බීට් මොන ප්‍රමාණ වලින් යොදා ගැනීමෙන්ද කියලා. ඒ කියන්නේ මෙතන ගත්තාම කැරට් අස්සන්න වැඩි මේ වගේ ප්‍රමාණයක් ගමු නේද? එතන කැරට් අස්සන්න අඩුයි බීට් අස්සන්න වැඩි. එහෙනම් මේ නිස්පාදන මෙතන තියෙන්නේ එතකොට මේ අපි කිව්වේ නිස්පාදන හැකියාව. නිස්පාදන හැකියාව එකනේ. එතකොට මේ නිස්පාදන හැකියාව මෙතන කැරට් අඩු ප්‍රමාණයකින් සහ බීට් වැඩි ප්‍රමාණයකින් ලබාගෙන තියෙනවා. එතකොට මෙතන ගත්තාම කැරට් වැඩි ප්‍රමාණයක් තියෙනවා බීට් අඩු ප්‍රමාණයක් තියෙනවා. ඒ නිස්පාදන හැකියාවම එතනක් තියෙනවා. එවනම් මේ රූපකයෙන් පෙන්වන්නේ සම නිස්පාදන වක්‍රය සහ නිස්පාදන හැකියාව වක්‍රය. එහෙනම් බලමු එහෙම පිළිතුරක් තියෙනවද කියලා. ඔව් සම නිස්පාදන වක්‍රය සහ නිස්පාදන හැකියාව වක්‍රය කියලා කියනවා පස්වන පිළිතුරේන අපිට ඒක තමයි පිළිතුර විදිහට ගන්න තියෙන්නේ. ඊළඟ බලන්න 44 කෘෂිකාර්මික නිස්පාදන ක්‍රියාවලියක කෙටි කාලයකදී මුළු පිරිවැය චක්‍රයෙහි හැඩය තීරණය වන්නේ. ආයි බලමු මෙතනදී කොහොමද මේක පැහැදිලි කරගන්නේ කියලා. අපි මේ ප්‍රශ්නේ පොඩ්ඩක් නැවත තවත් කියවලා බලමු හරියටම පැහැදිලි කරගමු. මොකක්ද මේ අහලා තියෙන්නේ? කෘෂිකාර්මික නිස්පාදන ක්‍රියාවලියක කෙටි කාලයකදී මුළු පිරිවැය චක්‍රයේ හැඩය තීරණය වෙන්නේ. අපි මෙතන අපිට ප්‍රස්තාරයක් ඇඳගමු. මේ තියෙන්නේ පිරිවැය. මේ පැත්තට පිරිවැය තියෙනවා මෙතන තියෙනවා නිස්පාදන ඒකක. මේ පිරිවැය යොදාගෙන අපි නිස්පාදන ඒකක කොච්චර ප්‍රමාණයක් කරනවද කියන එක තමයි මෙතන කියන්නේ. එතකොට මෙතන තියෙනවා මුළු ස්ථාවර පිරිවැය ගැන සඳහන් වෙනවා. මේ මුළු ස්ථාවර පිරිවැය කියන එක නියතයක්. මේක වෙනස් වෙන්නේ නැහැ ෆික්ස්. මුළු ස්ථාවර පිරිවැය කියන එක නියතයක්. ඊට පස්සේ තියෙනවා මුළු විචල්්‍ය පිරිවැය. මුළු විචල්්‍ය පිරිවැය. මුළු විචල්්‍ය පිරිවැය කියන එක වෙනස් වෙනවා. මුළු විචල්්‍ය පිරිවැය කියන එක වෙනස් වෙනවා. ඊට පස්සේ තියෙනවා මුළු විචල්්‍ය පිරිවැය. මේ තියෙන මුළු විචල්්‍ය පිරිවැය. මේ මුළු ස්ථාවර පිරිවැය. හරි නේද? එහෙමනම් දැන් මුළු පිරිවැය කියලා කියන්නේ මොකද්ද? මුළු පිරිවැය කියලා කියන්නේ මේ දෙකේම එකතුව. මුළු පිරිවැය කියලා කියන්නේ මේ දෙකේම එකතුව. දැන් මෙතනින් පටන් ගත්තොත් එහෙම අය මේක බිඳුව කියලා හිතුවත් මෙතන තියෙන මෙතනින් තමයි පටන් ගන්න ඕනේ. මෙතනදී මුළු ස්ථාවර පිරිවැය විතරයි තියෙන්නේ. ඔය ටිකක් දුරේදී මොකද වෙන්නේ? මේකත් එකතු වෙනවා. එහෙමනම් මෙන්න මේ හැටියට තමයි යන්නේ මේ සමාන හැඩයකින් යන්නේ ඔන්න ඔය විදිහට. එහෙමනම් මේ මොකද්ද? මුළු පිරිවැය. මේ මොකද්ද? මුළු පිරිවැය. දැන් මෙතන හරි පැහැදිලි නේද? මෙතන දැන් මේ මෙහෙම ගත්තොත් මෙතන මේ ස්ථාවර පිරිවැය සහ මේ එකතුව. මෙතන මේක අපි සම්පූර්ණයෙන් x කියලා ගත්තොත් මේක y කියලා ගත්තොත් එහෙම මේ y කියන කොටස තමයි මෙතනට එකතු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මුළු ස්ථාවර පිරිවැයට මුළු විචල්්‍ය පිරිවැය එකතු වෙලා තමයි මේ මුළු පිරිවැය කියන එක හැදිලා තියෙන්නේ. එහෙම නැත්නම් අපිට ගම් බලන උත්තරයක් තියෙනවද කියලා දැන්? මුළු ස්ථාවර පිරිවැය වක්‍රයේ හැසිරීම අනුවය. මුළු විරිය පිරිවැය තියෙන්නේ මුළු ස්ථාවර පිරිවැය කියන එක නියතයි. දෙක මුළු විචල්්‍ය පිරිවැය වක්‍රයේ හැසිරීම අනුව. ඔව් මුළු විචල්්‍ය පිරිවැය චක්‍රයේ හැසිරීම අනුව තමයි මුළු පිරිවැය චක්‍රයේ හැඩය තීරණය වෙන්නේ. එමනම් දෙවෙනි පිළිතුර එතනදී ගන්න පුළුවන්. අපිට අනිත් විශේෂයෙන් බලන දෙයක් නැහැ. මොකද ප්‍රස්තාරයෙන් අපි නිවර්දයේ මේ පිළිතුර අරන් තියෙන නිසා. අපි ඊළඟ 45 වෙනි ප්‍රශ්නය බලමු. මෙතන තියෙන්නේ මොකද්ද? කෘෂි ව්‍යාපාරයක කළමනාකරන ක්‍රියාවලියට අයත්වන ප්‍රධාන පියවර
පිළිවෙලින් දැක්කෙන ප්‍රකාශය තෝරන්න. මෙතන පිළිවෙලින් දැක්කෙන ප්‍රකාශ පිළිවෙලින් මේ කුසි ව්‍යාපාරය කළමනාකරන ක්‍රියාවලිය පිළිවෙලින් දැක්වීම තමයි මුලින්ම ලියන්න තියෙන්නේ. සැලසුම් කිරීම මුලින්ම ලියන්න අපි සැලසුම් කිරීම කියන ඊට පස්සේ සංවිධානය කිරීම ඊට පස්සේ මෙහෙයවීම ඊළඟට පාලනය. ඔන්න ඔක තමයි සැලසුම් කිරීම සංවිධානය කිරීම මෙහෙයවීම සහ පාලනය තමයි එන්න ඕනේ. බලන්න එහෙම එකක් තියෙනවද කියලා. මුලින්ම සැලසුම් කිරීම තමයි අනිවාර්යෙන් එන්න ඕනේ. 3-4 තියෙන සැලසුම් කිරීම කියලා 3 සැලසුම් කිරීම සංවිධානය කිරීම මෙහෙයවීම සහ පාලනය කිරීම තුන්වෙනි පිළිතුර ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ බලන්න 46 වීගොවිතන ආශ්‍රිත අගේදාම ක්‍රියාවලියක අන්තර්ගත ක්‍රියාකරුවන්ගේ දාමයක සංවිධාන ව්‍යුහය පහතර උපසටහනේ දැක්වේ. එතන මොකද්ද කියන්නේ? වීගොවිතන ආශ්‍රිත අගේදාම ක්‍රියාවලියක අන්තර්ගත ක්‍රියාකරුවන්ගේ මේ වීගොවිතන සම්බන්ධයෙන් මේ වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට වැදගත් වන මේ සංවිධාන ව්‍යුහය තමයි මෙතන මේ රූපසටහනින් දක්වලා තියෙන්නේ. බලන්න එතන තියෙනවා යෙදෙවුම් සපයන්නන් වීගොවියා ඊට පස්සේ ඒ හිස්තන ප්‍රවාහන සැපයුම් කරුවන් B හිස්තන සිල්වල වෙළඳුන් සහ C කියලා. එහෙමනම් මේ පුතේ මෙතන මේ සිල්වල වෙළඳුන්ට පස්සේ C අනිවාර්යයෙන්ම පාරිභෝගිකයන් වෙන්න උනන්නේ නේද? අනිවාර්යයෙන් සිල්වල වෙළඳුන්ගෙන් ගන්න පාරිභෝගිකයෝනේ. එහෙනම් C පාරිභෝගිකයෝ වෙන්න ඕනේ. එහෙනම් මේකේ උත්තරය අවසානට පාරිභෝගිකයෝ කියලා කියන්න ඕනේ. බලන්න පාරිභෝගිකයෝ කියලා තියෙනවාද එතන? ඔව් එකේ තියෙනවා, තුනේ තියෙනවා, පහේ තියෙනවා. එහෙනම් 2 4 කියන එකේ පාරිභෝගිකයා කියන්නේ 2 4 කියන එක අනිවාර්යයෙන්ම ඉවත් වෙලා යනවා. ඊට පස්සේ බලන්න ඒ වලට වීගොවියාගෙන් පසුව වීගොවියාගෙන් මිලදී ගන්න කෙනෙක් ඉන්න ඕනනේ. වීගොවියාගේ මේ වීගොවිය නිෂ්පාදනය කියන්නේ මේ වීගොවිය නිෂ්පාදනය කළා. ඒ නිෂ්පාදනය මිලදී ගැනීම සම්බන්ධයෙන් කියන්නේ එහෙනම් එතන මේ යෙදවුම් සපයන්නේ ගැන කියාවෙන්න බෑ. ඒ යෙදවුම් සපයන්න මුලින්ම කියලා තියෙනවානේ. එහෙනම් පස්වන පිළිතුරක් එතන ඉවත් වෙලා යනවා. එහෙනම් බලන්න අපිට ඉතුරු වෙන්නේ 1 සහ 3 කියන පිළිතුරු විතරයි. දැන් අපිට මේ පිළිතුරු දෙකකින් එකක් තමයි තෝරගන්න තියෙන්නේ. ඉතින් වීගොවියාගෙන් කවුද ගන්නෙ? මේ තොග එකතු කරන්න තමයි මේ වීගොවියාගෙන් ගන්න. ඊට පස්සේ ප්‍රවාහන සැපයුම් කරුවන් මගින් ඒවා යාගේ ගබඩා වලට ගෙනියනවා. ඊට පස්සේ සුළු ව්‍යාපාරිකයින්ට ලබා දෙනවා. ඒ අය මේවා සිල්වල වෙළඳුන් හරහා පාරිභෝගිකයන් ලබා දෙනවා. එහෙනම් මෙතන එන්නේ තොග එකතු කරන්න සුළු ව්‍යාපාරිකයා සහ පාරිභෝගිකයා කියන තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර විදිහට ගන්න තියෙන්නේ. හරි. අපි බලමු 47ත් කාබනික ගොවිතැන කෘෂිකාර්මික පද්ධතියේ තිරසර බව පවත්වා ගැනීමට වැදගත් වන වගා පද්ධතියකි. මෙම ගොවිතැනෙහි මූලික අරමුණ වන්නේ මේ ගොවිතැනෙහි මූලික අරමුණ මොකක්ද? මෙතනදී දුවේ පුතේ මේ තිරසර කියන එකත් එක්ක අපිට මේ කාබනික කියන එක සම්බන්ධ වෙන්නේ නැහැ. මේ කාබනික තිරසර කියන්නේ කාබනික නෙවෙයි. તો තිරසර කියන එකේදී බලාපොරොත්තු වෙන්නේ මේ කාබනික සහ මේ රසායනික ද්‍රව්‍යත් වෙනදී යෙදීමක් සිදු කරනවා. කියන්නේ මේ උපරිම නිෂ්පාදනයකට යාම නෙවෙයි ප්‍රශස්ත නිෂ්පාදනයක් කරා යන එක තමයි තිරසර බවින් බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම මේ කාබනික බවින් ගොවිතැනගේ බලාපොරොත්තු වෙන විශේෂයෙන් මේ පස. මේ පසේ සරු බව, මේ පසේ සජීවී බව, පසේ සෞඛ්‍ය යන තමයි මේ කාබනික ගොවිතැනේදී වඩා සැලකිලිමත් වෙන්නේ. එමනම් මේ පස්වන පිළිතුරේ තියෙන බලන්න පස සජීවීව පවත්වා ගැනීම සඳහා පාසු සෞඛ්‍ය ආරක්ෂා කිරීමට උපක්‍රම භාවිතය. මේ පස ගැන තමයි මෙතන විශේෂයෙන්ම සලකන්නේ. එමනම් මේ පසේ සජීවීව ආරක්ෂා කර ගැනීම පාසු සෞඛ්‍ය ආරක්ෂා කිරීමට උපක්‍රම යෙදීම තමයි මේ කාබනික ගොවිතැනේ ප්‍රධාන අරමුණක් වෙන උත්තරය අංක 5. 44 පහතම උත්තරේ විදිහට අපිට දෙන්න තියෙන්නේ. 48 බලන්න කෘෂිකර්මාන්තයේදී විවිධ කර්මාන්තවල නියැලෙන්නන්ට ඇතිවිය හැකි ආපදා පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ. ගොවිපළ යන්ත්‍රවල අධික කම්පනය නිසා ඉස්සරදය හා කසේරුවේ ආබාධ ඇතිවිය හැකිය. ඔවුනේ පුතේ මේ ගොවිපළ යන්ත්‍ර අධික කම්පනය විශේෂයෙන් මේ නගුලක් වුණා. මේ බිම් සැකසීමේදී අපි ප්‍රාථමික බිම් සැකසීමේදී භාවිතා කරන තැටි නගුලක්, ද්විතීයික බිම් සැකසීමේදී භාවිතා කරන කොකු නගුලක්. මේකක් වුණත් භාවිතා කරද්දී තද බල ගැස්සීම් වලට මේ ඒක ක්‍රියා කරවන්න ලක් වෙන සිදු වෙනවා. විවිධ උපකරණ ක්‍රියාත්මක කිරීමේදී මේ ගැස්සීම් සිදු වෙනවා. ඒ වගේම මේ හිසාදී ඇති වෙන්න පුළුවන් කසේරුවේ පිටකොන්ද ආශ්‍රිත ආබාධ ඇති වෙන්න පුළුවන්. එහෙනම් ඒ ප්‍රකාශය හරි. B අධික උෂ්ණත්වයේ සහිත ස්ථාන සේවය කිරීම නිසා
අසාත්මිකතාව හා පෙනහළු වල තන්තු මේතාවය ඇති විය හැකිය. අධික උෂ්ණත්වය කියන්නේ උෂ්ණත්වය වැඩි ස්ථානවල සිටීමේ මොනවාද වෙන්න පුළුවන්? විජලනය. heat stress කියලා කියන්නේ විජලන තත්ත්ව තමයි හැමුණත් ඇති වෙන්න පුළුවන්. එතනදී ඉස්සරහ දේව වමනේ වගේ දේවල් පවා ඇති වෙන්න පුළුවන්. විජලනය තමයි එතනදී ප්‍රධාන වශයෙන් ඇති වෙන්නේ. C දුහුවිලි වර්ග ආග්‍රහණය නිසා විජලනය හා හෘද ස්පන්දන වේගය වැඩි වීම සිදු විය හැකිය නෑ. දුහුවිලි වර්ග ආග්‍රහණය කිරීම නිසා ඇති වෙන ආසාත්මිකතාවයන් තමයි දුහුවිලි නිසා ඇති වෙන්නේ. එහෙනම් C ප්‍රකාශයත් එහෙනම් මෙතන නිවැරදි ප්‍රකාශ වුණේ ඒ පමණයි. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ අංක 1. 49 බලමු අපි. ගොවි මහතෙකු තම වී වගා ශේෂ්ත්‍රයේ පෝෂක ගුණතා හා සහ ශාක රෝග හා පලිබෝධ සඳහා ප්‍රතිකර්ම සිදු කරමින් අස්වනු වැඩි කිරීම සඳහා තොරතුරු තාක්ෂණය මත පදනම් වූ ක්‍රමවේද භාවිතා කරන ලදී. මෙම ගොවිවල කළමනාකරන සංකල්පය හඳුන්වන්නේ. එතකොට මේක තමයි දුවේ පුතේ මේ යථා තත්ත්වය කෘෂිකර්මාන්තය ලෙස හඳුන්වන්නේ මේ කළමනාකරන උපාය මාර්ගයක්. මෙතනදී කෘෂිකර්මාන්තයේ පිළිබඳ විවිධ දත්ත එකතු කර ගැනීම සිදු කරනවා. ඊට පස්සේ මේ දත්ත තොරතුරු තාක්ෂණයේ පරිගණකයි විවිධ දේවල් භාවිතා කරලා විශ්ලේෂණය කිරීමක් කරලා ඒ තුලින් විවිධ නිගමනයන්ට අපි එළඹෙනවා. ඒ තුලින් අපිට මේ කෘෂිකර්මයේ ආශ්‍රිත පැන නැගුණු විවිධ ප්‍රශ්න සහ ගැටලු සඳහා පිළිතුරු ලබා ගන්න පුළුවන්. ඒ මගින් අපිට මේ කෘෂිකර්මාන්තයේ ආශ්‍රිත නිෂ්පාදන ක්‍රියාවලිය නිෂ්පාදන ඉහළ නංවා ගැනීමක් සිදු කරන්න පුළුවන් නේද? ඒ ගත්ත දත්ත උපයෝගී කරගෙන නිගමන උපයෝගී කරගෙන මේ නිෂ්පාදන ක්‍රියාවලියේ අස්වැන්න ඉහළ නැගීම තමයි මෙතනදී විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ. අයි මේකට තමයි මේ යථා තත්ත්ව කෘෂිකර්මාන්තය කියලා කියන්නේ. එහෙනම් මේකෙදි පිළිතුර වෙන්න ඕනේ අංක 3. ඊට පස්සේ මේ තියෙනවා සංරක්ෂණ ගොවිතැන් ක්‍රමේදී පෝෂක සංරක්ෂණය සඳහා අනුගමනය කළ හැකි වඩා තිරසන ක්‍රියාමාර්ගයක් වන්නේ. මෙතනදී අපි මේ පාඩම තාම කතා කරේ නැහැ. අපිට තව මේ පාඩමේ දවස් දෙකක් තියෙනවා කතා කරන්න නේද? ඒක නිසා මම ඔයගොල්ලන්ට මේකේ උත්තරේ පමණක් කියන්න. මෙතනදී මේ භෝග රටාමගින් පෝෂක ප්‍රතිචක්‍රීකරණ ඉරසැලැස්වීම තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ පාඩම කරගෙන යද්දී ඔයගොල්ලන් දේරියේ කොහමද මෙතන සිදුුනේ කියලා. එහෙනම් පස්වෙනි ප්‍රශ්නයට පිළිතුර විදිහට අංක 50 තමයි අපිට ගන්න තියෙන්නේ. හරි එහෙනම් දුවේ පුතේ අපි අද දවසේ මේ ප්‍රශ්න 25ක් සාකච්ඡා කළා. දැන් මේකේ ප්‍රශ්න 50ක් අපි සාකච්ඡා කරලා ඉවරයි. අපි ඊළඟට බලමු ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රශ්න ටික සාකච්ඡා කිරීම. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්. ආයුබෝවන්.